සාදු 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 බුදුරුවන වඳින්ටයි සාදු සාදු සදහම් නමදින්ටයි සාදු සාදු සංඝ රුවන වඳින්ටයි සාදු සාදු තෙරුවන් නමදින්ටයි ගෞතම මුනි දුගේ සරණ ලැබෙන්ටයි සම්බුදු බණ පද මට සිහි වෙන්ටයි ලෝතුරු සංඝ ගුණ සිහි කර ගන්ටයි ගෞතම සසුනේ පිහිට ලබන්ටයි වන්දිමි වන්දිමි බුදු සමිඳුන් වන්දිමි 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 සිරි සදහම් වන්දිමි 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 සංඝරුවනද වන්දිමි 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 මම තෙරුවන් වන්දිමි 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 මම තෙරුවන් වන්දිමි 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 මම තෙරුවන් වන්දිමි සාදු 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 අපට බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය ඔබ අප සියලු දෙනාට කියලා දෙන අපට මේ උතුම් ධර්මයෙන් ජීවිත වෙනස් කරගන්නට කියා දුන්න අපගේ ගුරු දෙවිඳුන් නිදුක් වේවා නිරෝග වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අප සියලු දෙනාගේම නමස්කාරය වේවා සාදු 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 සියලු දෙනාට තෙරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි ජීවිතේ වෙනස් කරන බණ පදයක් අදත් ඔබට අසන්ත ලැබෙනවා අපේ ජීවිතේට අරුබුද ඇති වෙන විදිහත් අපේ ජීවිත අරුබුද වලින් නිදහස් වෙන විදිහත් සියල්ල තීරණය වෙන්නේ අපි කල්පනා කරන රටාවෙන් ඒ නිසා පින්වත්නි ජීවිතේ වෙනස් කර ගන්නටයි මේ ඔබට මේ වෙලාව මේ හිතන රටාව වඳුන ගන්නටයි මේ දහම් දේශනා වැඩසටහන පැවැත්වෙන්නේ. ඉතින් අද දවසේදී මේ දහම් වැඩසටහනට සැදැහැති දායකත්වයේ දරනවා කැලණියේ පදිංචි පින්වත් ජනනන්දනී සමරසේකර මහත්මිය සහ ප්‍රබෝධ මහතා ඇතුළු ඒ පවුලේ සියලු දෙනා මේ පින්කමට සම්බන්ධ වෙනවා. පින්වත්නි අපි ජීවිතේ සාර්ථක වෙන්නේ අසාර්ථක වෙන්නේ අපි කල්පනා කරන රටාවෙන්. එතකොට මේ කල්පනා කරන රටාව අපි තෝරගන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් යම්කිසි කෙනෙක් කල්පනා කරන්නට තීරණය කළොත් ඒ ජීවිතේ වරදින්නේ නැහැ. හේතුව අපි තෝරගත්ත ශාස්ත්‍රුන් වහන්සේ මේ ලෝකේ ජීවිතයේ මුළුමනින්ම දිනපු කෙනා. ඒ නිසා අපේ භාග්‍යවතුන් වහන්සේ අපට ජීවිතය ගැන මනාකොට දේශනා කළා. බුදුරජාණන් වහන්සේ මෙලව දියුණුව පිණිසත් ධර්මයේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේ පරලොව දියුණුව පිණිසත් ධර්මයේ දේශනා කළා. පින්වත්නි මේ මනුස්ස ලෝකේ පිරිස් හතරක් ඉන්නවා. පළවෙනි පිරිස තමයි අඳුරෙන් අඳුරට යන අය. ඒ කියන්නේ මේ ජීවිතේ බොහෝම දුකසේ ගෙවන්නේ.
මහා වෙහෙසක් අරගෙන තමයි කීයක් හරි හම්බ කරගන්නේ. සැපක් කියලා එකක් විඳලා නැහැ. චූටි ලාමක සැපක් විඳි. අඳුරේ ඉන්නේ. ඒ අය කරන්නේත් එක්කෝ හොරා කන එක, සත්තු මරණ එක, වැරදි කාම සේවනය කරන එක, මත්පැන් බොන එක, අරක්කු බීගෙන, බොරු කියාගෙන, දහජරාව බලාගෙන ඉන්නවා. ඊට පස්සේ මේ මිනිස්සු අඳුරෙන් අඳුරටම යනවා. එහෙම චරිතයක් කොට්ටාසයක් මේ ලෝකේ ඉන්නවා මනුස්ස ලෝකේ. තව පිරිසක් ඉන්නවා අඳුරෙන් එළියට එනවා. දුකසේ හරි දුක් විඳ විඳ මේ ජීවිතේ ඉන්නේ. හැබැයි ඒ අය මේ නිකලස් ධර්මය අහනවා. ආනේ අය මේ ජීවිතේ දුක් විඳත් හැබැයි පරලෝකයට යමක් කරගන්නවා. අඳුරෙන් එළියට එනවා. තව පිරිසක් ඉන්නවා එළියෙන් අඳුරට යනවා. මේ ජීවිතේ යමක් කමක් තියෙනවා. මේ ජීවිතේ සතුටින් ඉන්නවා. මේ ජීවිතේ කන්ට බොණ්ඩ තියෙනවා. මාලිගාවල ඉන්නවා. වඳින්න පළඳින්න යාන වාහන තියෙනවා. සිතූ පැතූ දේ ලබන්න පුළුවන්. හැබැයි කරන්නේ සත්තු මරණ එක, හොරකම් කරන එක, කාම සේවනයේ ජයට කරනවා. බොනවා කාලා බීලා ඉන්නවා. අඳු මේ ජීවිතේ සැපසේ හිටියත් එළියෙන් හිටියත් අඳුරට යන පිරිසක් යාලා. ඊටාම කලාතුරකින් පිරිසක් ඉන්නවා මේ ජීවිතෙත් සැපසේ ඉන්නවා. පරලොවත් සැපේ උදා කර ගන්නවා. ඉතින් පින්වත්නි ඊටාම ස්වල්පයයි පින්වත්නි මේ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජන ගන්නෙ. ඒ නිසා මේකට පොඩ්ඩක් හරි ඥානෙ තියෙන්න ඕන. පොඩ්ඩක් හරි කල්පනා කරන්න නුවණක් තියෙන්න ඕන. ඒ නුවණ නැත්තම් කෙනෙක් ධර්මය අහලා හරි මේක තේරුම් ගන්න ඕන. ධර්මය අහලවත් නුවණ නැහැ කියලා හිතන්න ධර්මයේවත් අහන්න ඕන අඩු ගණනේ සිහියක් පතක් උපදින්න. පින්වත්නි අපි තුලම තමයි අපි විනාශ කරන අරුබුදේ තියෙන්නේ. අය අහසින් ඇවිල්ලා අපිට වැටෙනව නෙවෙයි. කෙනෙක් හදියුනියම් කරලා අපිට දානව නෙවෙයි. අපි තුලමයි අපි විනාශ වෙන දේ තියෙන්නේ. අපි තුලමයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ කෙනෙක් පිළිසරණ ගනිද්දී Taman දිහායි බලන්න ඕනේ. Tamanව පිරිසුදු කරගන්න. දැන් හිතන්න අපි දන්නේ නැති වුණාට අපි තුල හිතන්න අපිගේ පිළිකාවක් තියෙනවා. අපි දන්නේ අපි දන්නේ අපි ළඟ පිළිකාවක් තියෙනවා අපේ කයේ. මේක කාලයක් ගිහිල්ලා මෝරලා උඩු දිව්වට පස්සේ අපිට කරගන්න දෙයක් නැහැ. මුලදීම කෙනෙකුට සමාජයට හඳුනාගත්තොත් ඒ කෙනාට සුවපත් කරගන්න පුළුවන්කම තියෙනවා. මුලදීම තමන්ගේ අනතුරු හඳුනාගත්තොත් තමන්ගේ තුලම හටගත්ත එකෙන් තමන්ම විනාශ වෙන්න කලින්. ඒ නිසා තමන්ව විනාශ කරන දේ තමන් තුලම තියෙනවා නම් නුවණ තියෙන කෙනා ඉක්මනට තමන් තුල තියෙන අරුබුදේ මොකද්ද කියලා හොයා ගන්න ඕන. ඒ අරුබුදේ හොයාගත්තොත් ආනේ කෙනාට තමන්ට යහපත හදා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ පින්වත්නි තමන් තුල තියෙන බාධා පිනිස, තමන්ට අහිත පිනිස, තමන්ට දුක් පිනිස පවතින යම් දහම් කොට්ටාසයක් යම් අකුසල කොට්ටාසයක් අපි තුල තියෙනවා. ආන්ගේ ස්වභාවය ගැන යද ඔබට කියා දෙන්නේ. එතකොට මේ ස්වභාවයෙන් මේ අකුසල් නිසා තමන් තුල තියෙන මේ අකුසලය නිසා තමන් දැනගත්තේ නැතත් මේකෙන් වෙන්නේ හානියක්මයි. ඒ නිසා නුවණ තියෙන කෙනා ඉක්මනට මේ කරුණු ගැන දැනගෙන යා ඉක්මනට සංවර වෙන්න ඕන. ඒක තමයි නුවණ තියෙන කෙනාගේ ලක්ෂණය. ඒ නිසා අද ඔබට අපි කියලා දෙන්නේ ඒ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ උතුම් ගාථා රත්නයක්. බුදුරජාණන් වහන්සේ මේ ගාථාවේදී ධම්මපදේ මේ ගාථාවේදී මෙසේ වදාලා සිංච භික්ඛු ඉමං නාවං සිතාතේ ලහු මෙස්සති චෙත්වා රාගංච දෝසංච තතෝ නිබ්බාන මේහිසි සාදු සාදු සාදු. බුදුරජාණන් වහන්සේ වදාලා අපිට තමන්ගේ නෞකාව හිඳගන්ට කියලා කියන්නේ විතර්ක වලින් පිරීලා තියෙන්නේ. නැවකින් සිදුරකින් ඇතුළට වතුර එනවා. වතුරට ඇවිල්ලා
මේ නැවේ වතුර පිරෙන්න බර වැඩි වෙනවා. බර වැඩි වුණාට පස්සේ මේ නැවට යආගන්න අමාරුයි. භාග්‍යවතුන් වහන්සේ වදාලා විතර්ක නැමැති ජලයෙන් පිරිච්ච වතුර කඳ ඉහලා එළියට දාන්න. ආන් එළියට දැම්මාට පස්සේ නෞකාව සැහැල්ලු වෙනවා. සැහැල්ලු නෞකාවට ඉක්මනට එතරට යා ගන්න පුළුවන්. රාග, දේශ, මෝහ ආදී අකුසල් දුරු කරලා ඉක්මනට එතරට යා ගන්න පුළුවන්. පින්වත්නි විතර්ක නැව සිඳව ගන්නට කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. එතකොට පින්වත්නි අපේ ජීවිතයේ නැමැති නෞකාවේ තියෙනවා නොයේ වතුර විතර්ක. ආන්ගේ විතර්ක ගැනයි අද ඔබට කියා දෙන්නේ. ඒ කියන්නේ ජීවිතේට බලපෑමක් කරන දෙයක් තමයි මේ විතර්ක. අකුසල විතර්කක් තියෙනවා, කුසල විතර්කක් තියෙනවා. එතකොට පින්වත්නි මේ අපේ ජීවිතේ මේ විතර්ක කරන ස්වභාවය අපේ හිතේ තියෙනවා. අපි විතර්ක කරනවා කියන්නේ හිතන එක. දැන් ගත්තොත් එහෙම විතර්ක තුනක් තියෙනවා. අකුසල විතර්කය. පළවෙනි විතර්කය තමයි කාම විතර්කය. දෙවෙනි විතර්කය තමයි ව්‍යාපාද විතර්කය. තුන්වෙනි විතර්කය තමයි විහිංසා විතර්කය. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. මේ විතර්ක මුල් කරගෙන පින්වත්නි අපිව මේ ජීවිතේ සම්පූර්ණයෙන්ම පෙරලන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා අපේ ජීවිතේ පෙරලෙන්න දෙන්නේ නැතිව මේ අනතුරු හඳුනගෙන අපිට පුළුවන් නම් මේ විතර්ක ටික නැවෙන් හිඳලා දාන්න ආන්ගේ නෞකාවට සැහැල්ලු බවක් එනවා. පින්වත්නි මේ විතර්ක නිසා තමයි අපේ හිතවලට බර තියෙන්නේ. මෝනවල් දිහා බලපුවාම තේනවා මේ මෝනවල් වලින් ප්‍රශ්න මිරිකෙනවා. ඊළඟට මේ මෝනවල් වල සතුටක් නැහැ. දුක මිරිකෙනවා ඒ ජීවිතවල බලනකොට තේරෙනවා. ආන්ගේ දුක උපදින්නේම මේ අපි කල්පනා කරන රටාවෙන්. නැතු අපේ ඒව බලෙන් දාගත් ඒවා තියෙන්නේ. අපි කල්පනා කරන රටාවෙන්ම ඒ සිත් සංසිඳුවා ගන්න පුළුවන්කම තියෙනවා. ආන් ඒකටයි හිතන කල්පනා කරන රටාව කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා පින්වත්නි මේ ලෝකේ ගිනි ගත්තත් එයාට ධම්මගේ සතුටෙන් යන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට තමන් තුල ඉපදුන සතුටක් තියෙනවා. බාහිරින් සතුටක් හොයන්නේ නැති. මොකද නිරතුරුවම අපි සතුට හොයන්නේ බාහිරින්. අර කෙනා මට hina වුණේ නැහැ. අර කෙනා මට මේක දුන්නේ නැහැ. අරයා මට මෙහෙම කතා කරන්නේ නැහැ. අසවල් කෙනාට තියෙනවා මට නැහැ කියලා අඬවැඩියාව තියෙන්නේ. බාහිරින්මයි සතුට හොයන්නේ. තමන් තුල සතුට උපද්දා ගන්නට තියෙන ක්‍රමේ ඒ කෙනා දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා තමන් තුල සතුට උපද්දා ගන්න ක්‍රමේ දන්නවා. ඒ නිසා තමන් තුල සතුට හැබෑවටම උපද්දගත්තොත් ආන් ඒ කෙනාට සැහැල්ලුවෙන් යන්න පුළුවන්. එයා දිහා බලනකොට තේරෙනවා මෙයා සතුටින්ද ඉන්නේ නැද්ද. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා තමන් ගාව තියෙන මේ විතර්ක කියන ටික සිඳ ගන්න කියන්නේ ඉහළ දාන්න. නැවට පිරිච්ච වතුර ඉහළ දාන්න. සැහැල්ලු වෙන්න නම් සැහැල්ලු නැවට ඉක්මනට ගිය හැකි එතරට. අපි බර වෙලා එක තැන ඉන්නේ. යා ගන්න බෑ මේ. බර වෙලා ඉන්නේ මොන වගේන්ද? කාම විතර්ක වලින්. කාම විතර්ක කියලා කියන්නේ අපේ හිත ඇතුලේ ආසාවෙන් පිච්චි ඉන්නවා. ආසාවෙන්. ඒවම විතර්ක කර කර ඉන්නවා. අපි ඇහැට පෙනෙන රූප ගැන විතර්ක කර ඉවුවන් නොලැබීම නිසා හූල්ල ඉන්නවා. ඊට පස්සේ අලුතෙන් දේවල් හොයනවා. රූප හොයනවා. හිත අවුස්සන රූප හොයනවා. ඒවා ගැන හිත ඉන්නවා. අපි දැකපු රූප තියෙනවා. ඒ දැකපු රූප ගැන ආසාවෙන් සිහි කර හිත ඇතුලේ මේක වැඩ කරනවා, පිච්චෙනවා. බාහිරට පේන්නේ නැහැ. සමහර කෙනෙක් ඉඳගෙන ඉන්නවා ඇස් වහගෙන ඇතුලේ පිච්චෙනවා. කෙනෙක් නිදියගෙන ඉන්නවා ඇතුලේ පිච්චෙනවා. කෙනෙක් ඇවිදගෙන පාරේ යනවා ඇතුලේ පිච්චෙනවා. රාග ගින්න කාම විතර්කෙන් දවනවා පිහිත. අන්න බර වෙනවා. ඊළඟට ඉඳගෙන හිටියත් හිටගෙන හිටියත් හිත පිච්චි තියෙන්නේ.
බත් ටිකක් කන්න නෑ. රාගෙන් දැවෙනවා. වැඩක් පලක් කරගන්න බෑ රාගෙන් දැවෙනවා. මේ පින්වත්නි හැම ඉරියව්වෙදිම කාම විතර්ක වලින් හිත පිච්චි පිච්චි තියෙන අවස්ථා තියෙනවා. කාම විතර්ක වලින් හිත දැවෙනවා, පුච්චලා දානවා. ආයි වෙන දෙයක් සිහි කරගන්න බෑ. ආන් ඒ වෙලාවට සිත් පිච්චි පිච්චි ඉදි මරුණොත් එහෙම නිරේ. ආන් ඒ කාම විතර්ක වල ස්වභාවය තේරුම් ගත යුතුයි. ඒක දුරු කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ විතරක් නෙවෙයි ව්‍යාපාද විතර්ක තරහෙන් පිච්චෙන මිනිසයාට විතර්ක ඇතුලේ එනකොට ඒ මිනිසයාට කරගන්න දෙයක් නැහැ. ඇඟ වෙවුලනවා. තරහින් ඉන්න මිනිසයාට බත් ටිකක් කා ගන්න බෑ. ඇඟ වෙවුලනවා. තරහින් ඉන්න මිනිසයාට එහා පැත්තේ ගෙදර මිනිසයා ගෙදර ලයිට් එකක් දැම්මත් ඇඟ වෙවුලනවා. වාහනයක් ඒ ගෙදරට ආවත් ඇඟ වෙවුලනවා. ව්‍යාපාද විතර්ක වලින් පිච්චෙන ඊට පස්සේ හිතනවා අතීතයේ වෙච්ච ඒවා ඔක්කොම සිහි කර තමන් ඉස්සරහට යනවා. ව්‍යාපාද විතර්ක ඇතුලේ පිච්චෙනවා, දැවෙනවා. මේ විතර්ක වලින් පින්වත්නි සිත් කුණු වෙලා තියෙන මිනිස්සුන්ගේ. සිත් කුණු වෙලා තියෙන්නේ. ඒ කුණු වෙච්ච නිසාම ඒ මිනිස්සයා කතා කරන්නේ කුණු වෙච්ච දේ. හිතන්නේ කුණු වෙච්ච දේ. කියන්නේ කුණු වෙච්ච දේ. කරන්නේ කුණු වෙච්ච දේ. ඒ නිසා මේ විතර්ක හට ගන්න විදිහ අපි අඳුන ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ මේ කාරණාව ලස්සනට දේශනා කළා අපට දැනගන්න. අපිට මේ විතර්කවල ස්වභාවය. අපේ භාග්‍යතුන් වහන්සේ වදාළ මේ කාම විතර්ක සිත්වල පළපදියම් වුණාට පස්සේ මොකද දකින රූපෙට සද්දෙට අපේ හිත ඇවිස්සෙනවා. හරියට අර අසූචි වලට නිලමැස්ස රොද බැඳ ගන්නවා වගේ අපේ හිතවල මේවා බැසගෙන වාසය කරන්නේ. දකින්නකොට බැස ගන්නවා. ඒ නිසා මේ කාම සංකල්පනා කාම විතර්ක හටගන්න විදියක් බුදුරජාණන් වහන්සේ පෙන්නවා. ඒ හටගන්න විදිය දැනගත්තාට පස්සේ අපිට තේරෙනවා මේක නිකන් නෙමෙයි හටගත්තේ මේක මේ යම් ස්වභාවයක්. ඒ නිසා මේක දුරු කරගන්න පුළුවන් කියලා අපිට තේරෙනවා. අපිට දකින්න පුළුවන්. ඒක දකින්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. භාග්‍යවතුන් වහන්සේ වදාලා සනිදාන සූත්‍රයේදී මේ කාරණේ කාම විතර්ක කාම සංකල්පන හටගන්න විදිය අපේ බුදුරජාණන් වහන්සේ වදාලා සනිදානං භික්කවේ කාම විතක්කෝ නෝ අනිදානං. මහණෙනි මේ කාම විතර්ක හටගත්තේ හේතු සහිතවමයි, හේතු රහිතව නෙවෙයි. සනිදානං ව්‍යාපාද විතක්කං නෝ අනිදානං. මේ ව්‍යාපාද විතර්ක හටගත්තේ නිකං නෙවෙයි, හේතු සහිතව. ඊළඟට විහිංසා විතර්ක හටගත්තේ නිකං නෙවෙයි, හේතු සහිතව. එතකොට භාග්‍යවතුන් වහන්සේ කාම විතර්ක ගැන වදාලා. කාම විතර්ක කියන්නේ සිත ආසා කරන දේවල්. ඒ විතර්ක හටගත්තේ නිකන් නෙවෙයි, මූලික හේතුවක් තියෙනවා. කාම ධාතුන් පටිච්ච උප්පජ්ජති කාම සංඥා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ කාම විතර්ක හිතේ මේ දලු දදා එන්නේ මේ උල්පත වගේ යමක් සිහි කර වරු ගණන් නිින්ද යන්නේ නැතුව අපි ඇඳවල් වලට වෙලා පෙරලි ඉන්නේ කාම විතර්ක නිසා. ඒ කාම විතර්ක හටගන්නේ නිකන් නෙවෙයි, හේතුවක් නිසා. ඒ හේතුව බුදුරජාණන් වහන්සේ වදාලා කාම ධාතුව. කාම ධාතුව කියලා එකක් අපේ සිතේ තියෙනවා, කාමයේ මූලික ස්වභාවය. ඒ කාම ධාතු ස්වභාවය, මූලික ස්වභාවය අපේ සිත් තුළ තියෙනවා, බැසගෙන තියෙනවා කාම ධාතුව. කාම ධාතුව නිසා උපදිනවා කාම සංඥාව. කාම ධාතුවෙන් දැන් අපි එළියෙන් දකින්නේ සමාහට සරාගයේ ඇවිස්සෙන රූපයක්. මේ රූපය අපේ සිත තුළ තැම්පත් වෙන්නේ කාම ධාතුව අපි තුළ තියෙන නිසා. ඒ කාම ධාතුව අපි තුළ තියෙන නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මෙයා අඳුන ගන්නවා රූපයක් දැක්කාට පස්සේ, එහෙම නැත්නම් සිහි කළාට පස්සේ මෙයාට එනවා කාම සංකල්පන සංඥා. කාම සංඥා එනවා. හඳුනාගන්නේ කාමයේ මුල් කරගෙන. ඒ සරාගී නිමිත්ත මුල් කරගෙන මෙයාගේ හිත ඇතුලේ සංඥාවක් අට ගන්නවා. ඒක රූපයක් නම් රූපය හඳුන ගන්නවා. කෙනෙක්ගේ කටහඬක් නම් කෙනෙක්ගේ කටහඬ හඳුන ගන්නවා.
ගඳ සුවඳක් නම් ඒ කෙනාගේ ගඳ සුවඳ හඳුන ගන්නවා. ඒ කෙනාගේ රසයක් නම් රසය හඳුන ගන්නවා. පහසක් නම් පහස හඳුන ගන්නවා. කාම ගුණ මුල් කරගෙන ඒ කෙනා ඇහැට පේන රූප ගැන, කනට ඇහෙන ශබ්ද ගැන, නාසයට දැනෙන ගඳ සුවඳ ගැන, දිවට දැනෙන රස ගැන, කයට දැනෙන පහස ගැන මෙයාගේ හිතේ කාම ධාතුවක් තියෙනවා. ඒ ධාතුවට අර කාම ගුණයක් දුටුව ගමන් සම්බන්ධ වුණ ගමන් ඒ කෙනාගේ කාම සංඥා හඳුනා ගන්න පටන් ගන්නවා. මෙන්න රූපයක්, කාමයේ අවසන රූපේ සංඥාව. ඊළඟට කාම සංඥාව හට මෙන්න ශබ්දයක් හඳුනා ගන්නවා. මේක කාමය, මේක මං ආස කරන එක, මේ මං ආස කරපු හඬ, මේ එයාගේ හඬ, මේ මෙයාගේ රූපේ, මේ මෙයාගේ හඬ, මෙයාගේ ගඳ සුවඳ, මේ මෙයාගේ පහස කියලා හඳුනා ගන්නවා. එසනින් හඳුනා ගන්නවා. මොකද හේතුව අපි තුල කාම ධාතුව තියෙන නිසා. කාම ධාතුව නිසා කාමය හඳුනා ගන්නවා. කාම සංඥා. මේ තමයි කාම විතර්ක හිත ඇතුලේ අට ගන්න විදිය. ඊළඟට වදාලා කාම සංඥා පටිච්ච උප්පජ්ජති. කාම සංඥා නිසා උපදිනවා කාම සංකල්ප. ආන් ඊට පස්සේ හිතට සංකල්ප එනවා, අදහස් එනවා. එයාගේ හිතට අදහස් එනවා. ඒ කාම ගුණයේ සම්බන්ධම, ඒ ආස කරපු එක සම්බන්ධවම. ගොන්න හැඩතලත් එක්කම එනවා, කටහඬත් එක්කම එනවා. කාම සංකල්ප ගොඩ නැගෙනවා. කාම සංකල්ප පටිච්ච උප්පජ්ජති. කාම සංකප්ප පටිච්ච උප්පජ්ජති. කාම ඡන්தோ. ආන් යාට ආසාව උපදිනවා අර දැකපු රූපේ ගැන. ආන් ඒකිනා කැමැත්තම උපදිනවා ඒ රූපේ ගැන. කැමැත්තම උපදිනවා සද්ද ගැන. කැමැත්තම උපදිනවා ඒ ගඳ සුවඳ ගැන. කැමැත්තම උපදිනවා රසය ගැන. කැමැත්තම උපදිනවා පහස ගැන. ඒ විදිහට කාමයේම උපදිලා කාම ඡන්දය ඇති වෙනවා. ආසාවෙන් බැස ගන්නවා. කාම ඡන්දය. එතකොට කාම ධාතුව නිසා කාම සංඥා ඇති වෙනවා. කාමයේ හඳුන ගන්නවා. කාම සංඥා නිසා කාම සංකල්ප උපදිනවා හිතට. නිකන් කවි ලියනවා වගේ හිතට එනවා, කවි අදහස් වගේ හිතට එනවා. එක එක විදිහට එනවා, කාමයේ අවසලා දෙනවා. එතකොට රූප දැක්ක සම්නින් අතීතේ වෙච්ච දේවල්, අනාගතේ වෙන්න දේවල්, වර්තමානයේ සියල්ල මතු කර කර දෙනවා හිතින්. ඊට පස්සේ කාම සංකල්ප නිසා කාම ඡන්දය ඇති වෙනවා. ඒකටම ආසාව වෙනවා. කාම ඡන්දේ නිසා කාම දාහය එයා පිච්චෙනවා. හිත ඇතුලේ පිච්චෙනවා. ඒ රූපේ බලන්ට ආසා කරනවා. ඒ රූපේ සද්දය අහන්න ආසාවෙන් පිච්චෙනවා. හිත ඇතුලේ දැවෙනවා. හිත ඇතුලේ දැවි දැවි සමහරට නිින්ද යන්නේ. එක තැනක ඉන්න බෑ. හිටගෙන ඉන්න බෑ. ඉඳගෙන ඉන්න බෑ. නිහඬව ඉන්න බෑ. භාවනාවක් කරන්න බෑ. ඇස් දෙක වහගෙන ඉන්න බෑ. හොයනවා, දැවෙනවා හිත ඇතුලේ. හිත ඇතුලේ දැවෙනවා. කාම දාහය. මෙහෙම දැවි දැවි ඉනකොට මෙයා හොයන්න පටන් ගන්නවා. මෙයා කාමය හොයන්න ගන්නවා. ආන්‍යා හොයා යනකොට සිත මුල් කරගෙන මෙයා පව් කර ගන්නවා. මෙයා කය මුල් කරගෙන පව් කර ගන්නවා. වචනේ මුල් කරගෙන පව් කර ගන්නවා. එතකොට සිත කය වචනේ මුල් කරගෙන කාමයේ අරබයා කෙනෙක් පව් කරගන්නේම මේ වැඩපිළිවෙලක්. එතකොට අපේ හිත පින්වත්නි, අපේ ජීවිතේ නැමැති මේ සිතේ නැවේ මේ කාම විතර්ක නැමැති කාමයේ ස්වභාවය පිරීලා තියෙනවා දැන්. ඒකයි මේ බර ජීවිත. සැහැල්ලු නැහැ. සැහැල්ලු නැති නිසා නිතරම අපි ඉන්නේ කාමයන් ගැන සිහි කර ඉන්නවා. මේ කාම විතර්ක වලින් පිච්චි දැවි ඉන්නවා. මේක පින්වත්නි අවසානයේ අපි නවත්තන්නේ කොහෙද? නිරේ ගිහිල්ලා නවත්තනවා. එතකොට අපිට කර කියා ගන්න දෙයක් නැහැ. අපේම සිතයි අපිට විරුද්ධ වෙන්නේ. මේ බාහිර කෙනෙක් කරන එකක් නෙවෙයි. මේක තව කෙනෙක් කරපු එකක් නෙවෙයි. මේ අපිම අපිට කරගන්න දෙයක්. ඒ නිසා කාටවත් මේකදී චෝදනා කරන්න බෑ. මේ අපිම කරගන්න එක. බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහට කාමයෙන් දුක් විඳිනවා. දැන් බුද්ධ දේශනාවේ තියෙනවා භාග්‍යවතුන් වහන්සේ වදාලා හරකෙක්
කුඹුරේ නියර දිගේ එක්ක යනවා. නියර දිගේ එක්ක යනකොට ඒ හරකාගේ ඇස් දෙක යොමු වෙලා තියෙන්නේ නියර දෙපැත්තේ තියෙන කුඹුරේ තියෙන නිල් ගොයමට. ඉතින් ඒ වෙලාවේදී හරකා ගෙනියනවා කියන එක මේ බොහොම අමාරු දෙයක්. මේ හරකා වගකීමක් නැතුව ගෙනිච්චොත් මේකා දැක්ක ගමන් අර නිල් ගොයමට පනිනවා. නිල් ගොයමට පැනලා සිත්සේ මූ කනවා. ගොයම කන්නේ. ඒ ගොයම කන්න පටන් ගත්තාට පස්සේ ඌට වගක් නැහැ. ඌ කාගෙන යනවා. හැබැයි මේ යම් කෙනෙකුට මේ ගවයාව අරන් යන්න ඕන නම් Tamanට අනතුරක් වෙයි කියලා දැනුණොත් ඒ ගවයාව පරිස්සමෙන් එක්ක යන්න ඕනේ තරවටු කරලා. නිල් ගෝයමට යනකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ හරකා පනින්න යනකොට සැරට ඒ හරකාට පාරක් ගහන්න ඕන. එහෙම නැත්නම් ලනුව අගේ පටලලා පාරක් සැරට ගහන්න ඕන. එතකොටයි ඒකා මට්ටු වෙන්නේ. ආන් ඒ වගේ කිව්වා මේ සිතට කාම විතර්ක එනවා ඉවරයක් නැහැ. කාම විතර්ක එනකොට නුවණැති කෙනා කරන්නේ මේ සංසාරේ තමන්ව නිරේට අරන් යන ගමනකට මේ අදගෙන යන්නේ කියලා දැනගෙන නුවණැති කෙනා සංවර වෙන්න. මේක කියන තරම් ලේසි නෑ. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න කැමති කෙනා ජීවිතේ වෙනස් කරගන්න කැමති කෙනා මේ කාරණාව ගැන දැනුවත් වෙන්න ඕන. ඒ තමයි ජීවිතේ වෙනස් කරන ක්‍රමය මේක. ජීවිතේ ආපහු හරවන ක්‍රමය. අපි යන රටාවටම යන්නේ නැතුව මේ විදියට ජීවිතේ වෙනස් කරගන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔය කාම විතර්ක. කාම විතර්ක වලින් මිනිස්යාගේ හිත බර වෙලා තියෙන්නේ. හිත බර වුණාට පස්සේ යාගන්න විදියක් නැහැ. මේක ඉහළ දාන්න වෙනවා. එතකොට ඒ කාම විතර්ක වෙනුවට අපිට වඩන්න දෙයක් තියෙනවා. ඒ තමයි නෙක්ඛම්ම විතර්ක. එතකොට කෙනෙක්ගේ හිතේ පින්වත්නි කාම විතර්ක තියෙන්නත් පුළුවන්. කාම ධාතුව තියෙනවා. නෙක්ඛම්ම ධාතුව තියෙන්නත් පුළුවන්. දැන් කාම විතර්ක මුල් කරගෙන කෙනෙක් හිතන්ට ඔන්න මොනවා හරි කාම ධාතුව තියෙනවා. මේකේ කාම ධාතුව තියෙන නිසා මෙයාට රාගය අවුස්සන දෙයක් මෙයාට පේනවා. එතකොට මෙයාට කාම සංඥාවන් හිතේ වැඩ කරනවා. කාම සංඥා නිසා කාම සංකල්ප හිතේ වැඩ කරන්න ගන්නවා. කාම සංකල්ප නිසා මෙයාගේ කාම ඡන්දේම ඇති. දැන් මෙයා ඒ ගැනම තමයි හිතන්නේ. මෙයා ආශ්‍රිතවත්. ධර්මය අහලා නැහැ. මෙයාට ජීවිතේ වෙනස් කරගන්න තේරෙන්නේ නැහැ. මෙයාට කල්පනා කරගන්න තේරෙන්නේ නැහැ. මෙයා අර සරාගී අරමුණ දිහාම බලාගෙන ඉන්නවා. සරාගී අරමුණ දිහාම බලාගෙන ඉඳලා මෙයා කාමෙන් දැවෙන්න ගන්නවා. කාමෙන් දැවෙන්න ගත්තට පස්සේ හරියට සුනකයෝ වගේ බල්ලු වගේ මෙයාට හොඳ නරක තේරෙන්නේ නැහැ. ආන්‍යයට කාමෙන් පිච්චිලා මෙයා කය මුල් කරගෙන මෙයා කාම සේවනයේ දෙනවා. සමහරට මෙයාට පුංචි දෙයයි මෙයාගේ ජීවිතයේ මුළුමනින්ම නැසිලා යනවා. පෞල් ජීවිතේ සම්පූර්ණයෙන්ම නැසිලා යනවා. මේ එක ස්වභාවයක් අඳුන ගන්න බැරිව. එතකොට පින්වත්නි අපේ ජීවිතේ වරදින්න පුංචි අවස්ථාවක් යන්නේ. ජීවිතේ හදාගන්න තමයි ගොඩාක්ම වෙලාව යන්නේ. හොඳ මිනිසෙක් වෙන්න අවුරුදු ගාණක් මහන්සි වෙන්න ඕන. හොඳ මිනිසෙක් වෙන්න. නමක් ජීවිතේට නමක් තියාගන්න, කීර්තියක් පවත්වා ගන්න ගොඩාක් මහන්සි වෙන්න ඕන. හැබැයි මේ කීර්තිය නසා ගන්න එකම එක මොහොතක් ඇති. ඒ නිසා පින්වත්නි ඒකයි මේ කාරණේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක්තරා සිද්ධියක් වුණා. අපේ උප්පලවන්නා තෙරණිය නිල්මානෙල් මලේ පැහැයයි. ගිහි කාලේ මේ තෙරණියට උප්පලවන්නාවන්ට කසාදයක් තීන්දුව කරලා තිබ්බා තමන්ගේ ඥාති කෙනෙක් සමග. කොමාරි උප්පලවන්නා පැවිදි වෙන්න තීරණය කළ උප්පලවන්නා තෙරණිය අරහතේටපත් වුණා. කාලයක් ගිහිල්ලා අර කසාද තීන්දුව කරපු මිනිස්සයා නන්ද කියලා හිටියේ. දැක්ක මේ උත්පලවන්නා තෙරණිය පිණ්ඩපාතේ අරගෙන කැලේ මැද්දේ තනි කුටියක ඉන්නේ.
මේ මිනිස්සයා කාම දැවිල්ලෙන් පිස්සු ඇතුණා. දැන් කාම ධාතුව තියෙනවනේ හිත ඇතුලේ. අන්න අර පුංචි කසාදේ තීරණය කළා විතරයි. ඊට පස්සේ මේ මිනිස්යාගේ හිතේ කාම දැවිල්ල හටගත්තා. කාම ඡන්දය හටගත්තා. කාම ඡන්දයෙන් පිච්චි පිච්චි හිටියේ. ඊට පස්සේ මෙයා අවස්ථාවක් එනකම් බලාන හිටියේ. ඉතින් හිතා හිටියා. මෙයා අවස්ථාවක් ආපු ගමන් උත්පලවන්නා තෙරණියගේ කුටිය හැංගිලා හිටියා. උත්පලවන්නා තෙරණිය අරහත් තෙරණිය පිණ්ඩපාතේ වැඩම කරලා පාත්‍රයේ තැම්පත් කරලා බොහෝ දුර ගියපු නිසා මදක් ඇඳේ සැතපුණා. ඇඳයට හැංගිලා හිටපු අර නන්ද කියන මිනිස්සයා සිංහෙක් වගේ මහා ජයක් ලැබුවා වගේ උත්පලවන්නා තෙරණියගේ ඇඟට පැනලා එතුමියගේ අතපා අල්ලාගෙන උත්පලවන්නා තෙරණිය කෙලසන්න පටන් ගත්තා. එතුමියට හිතා ගන්න බැරි මොකද්ද මේ වුනේ කියලා. කිව්වා පුරුෂය වෙනසෙන්න එපා. පුරුෂය වෙනසෙන්න එපා. පුරුෂය නුඹ වෙනසෙන්න එපා කියලා කිව්වා. මේ මිනිස්සයා මොනවා කිව්වත් තමන් සිතාගෙන ආපු දේ කළා. ඊට පස්සේ මහා ජයක් ලැබුවා වගේ තෙරණින් වහන්සේගේ කුටියෙන් එළියට පැන්නා විතරයි. මහ පොළොව දෙබෑ වෙලා ගිහිල්ලා උපන්නේ නිරේ. නිරේ පින්වත්නි කාලාන්තරයක් බලාගෙන ඉඳලා සැලසුම් කරලා මේ හැදුවේ නිරේට යන්නද? තමන්ගේ හිතේ හටගත්ත කාම දැවිල්ල ඉවස ගන්නට බැරුව කාම දැවිල්ලෙන් පිච්චිලා කරගන්න දෙයක් නැතුව මේ නිරේට යන පාරනේ කපාගත්තේ මහන්සි වෙවි දවස් ගාණක් පාර මැද්දේ රැකගෙන ඉඳලා මේ දුක් විඳ ගිහිල්ලා මේ කරගත්තේ නිරේට යන පාරනේ. ඒ වගේ පින්වත්නි අපිත් කාම විතරකවලට යට වෙලා සිත් බර කරගෙන මේ හදාගන්නේ නිරේට යන්න පාර හදාගන්නේ. සමහරු බොහෝ පවුල්වල බොහෝ තැන්වල බොහෝ ගම්වල බොහෝ කාර්යාලවල වැරදි කාම සේවනය කරනවා ජයට. ඒ මිනිස්සු මේ දුක් විඳගෙන ඊළඟට සැලසුම් හදාගෙන කාටත් හොරෙන් බයේ ගැහි වැරදි කාම සේවනය කරලා මින් සුගතිය යන්නද නිරේ යන්න පාර කපා ගන්නේ. එක මොහොතකින් නිරේට පාරක් කපා ගත්තා. එක මොහොතක් වරදගත්තොත් කල්ප ගාණක් කුණු වෙලා මැරෙන්නේ. පින්වත්නි ඒ වගේ අපේ හිතේ හටගන්න අපේ හිත තුල හටගන්නේ කාම විතරක අපිව මොහොතක් පාසා නිවට කරලා දානවා, නීච කරලා දානවා, දුගතියටම ඇදලා දානවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නිසා මේක පරිසං වෙන්න තියෙන්නේ. කිව්වා පඳුරකට ගිනි ගත්තට පස්සේ ඒ පඳුර ඇසුරු කරගෙන සතා සිව්පව් ඔක්කොම මැරෙනවා. ඒ වගේ තමන්ගේ සිතේ හටගන්න කාම විතරකය අනිත්‍යව පුච්චලා දානවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නිසා මේක හඳුනාගෙන මේ කාම විතරක වෙනුවට නෙක්ඛම්ම විතරක වඩන්න ඕන. නෙක්ඛම්ම විතරක කියන්නේ අපේ හිත තුළ නෙක්ඛම්ම ධාතුව තියෙනවා. සුළුයෙන් හෝ නෙක්ඛම්ම ධාතුව නිසා ඒ නෙක්ඛම්ම සංකල්ප උපදවාගත යුතුයි. එතකොට නෙක්ඛම්මයට බර වෙන සිතුවිලි කල්පනා කළ යුතුයි. නෙක්ඛම්මයට. ඉතින් නෙක්ඛම්ම ධාතුව අපි සිත තුළ තියෙනවා. භාග්‍යතුන්සේ වදාලා නෙක්ඛම්ම ධාතුව නිසා නෙක්ඛම්ම සංඥා ඇති වෙනවා. නෙක්ඛම්ම සංඥා නිසා නෙක්ඛම්ම සංකල්ප අපේ හිතේ ඇති වෙනවා. ඒ කියන්නේ කුසල් වඩන්න කැමැත්ත බොහෝයගේ සිත්වල තියෙනවා. නිරේ සතර අපාය ගැන කියද්දි හිත බය ගන්න ගතිය තියෙනවා. එතකොට නිකම්ම නෙක්ඛම්මයට බර වෙනවා. මරණයේදී බය ගන්න ගතිය තියෙනවා. නෙක්ඛම්මයට බර ගතිය තියෙනවා. ඒ නෙක්ඛම්ම ධාතුව පෝෂණය වෙන විදියට කෙනෙක් කටයුතු කරුවොත්, කෙනෙක් කල්පනා කළොත්, කෙනෙක් සිතුවොත්, කටයුතු කළොත් ආන් ඒ කෙනාට නෙක්ඛම්ම ධාතුව උපද ගන්න පුළුවන්. නෙක්ඛම්ම ධාතුවක් තියෙන්නේ නිකන් නෙවෙයි හේතු සහිතව. කාම ධාතුව ඇතුනේ හේතු සහිතව. කාම සංකල්ප ඇතුනේ හේතු සහිතව. අපිට පේන්නේ අවසාන ප්‍රතිඵලය විතරයි. අපිට පේන්නේ කවුරු හරි ස්ත්‍රියක් මරලා දාලා. ඔන්න කාමයේ තියෙන අවසාන මොහොත. එහෙම නැත්තම් විනාශ කරලා. මේ වගේ කාමයේ හේතු කරගෙන දුක් විඳින මොහොත. අවසාන ප්‍රතිඵලය අපිට පේන්නේ හැබැයි මේක වැඩපිළිවෙලක්. හිතේ උපදින අකුසල සංකල්ප ගොඩක්. ඒ වගේමයි අපිට පේන්නේ කෙනෙක් මහාන වෙනවා. කෙනෙක් පැවිදි බව ලබනවා. එහෙම නැත්නම් කෙනෙක් කුසල් වඩනවා පෙනේ. බණ භාවනා කරනවා පෙනේ.
ඒගාගේ ප්‍රතිඵලය නෙක්ඛම්ම ධාතුවේ ඉඳන් පටන් ගන්නෙ. වැඩපිළිවෙලක්. මේවා ඔක්කොම පින්වත්නි හිතින් කල්පනා කර හදා ගන්නට පුළුවන් දේවල්. ඒකට පොහොර වැටෙනකොට වැඩෙනවා. නෙක්ඛම්ම ධාතුව මෝරලා යන්නේ නෙක්ඛම්ම ධාතුවට පොහොර වැටෙන්න ඕන. එතකොට නෙක්ඛම්ම ධාතුව නිසා නෙක්ඛම්ම සංඥා, නෙක්ඛම්ම සංඥා නිසා නෙක්ඛම්ම සංකල්ප, නෙක්ඛම්ම සංකල්ප නිසා නෙක්ඛම්ම ඡන්දය, නෙක්ඛම්මයට ආසයි. නෙක්ඛම්ම ඡන්දය නිසා නෙක්ඛම්ම දාහය, නෙක්ඛම්මයට ආසයි. බඹසර රකින්න ආසයි, සිල් රකින්න ආසයි, බණ භාවනා කරන්න ආසයි, උදකලා වාසයට ආසයි, පැවිදි බවට ආසයි. මේ නෙක්ඛම්ම ධාතුව. මේ නෙක්ඛම්ම ධාතුව නිසා ඇතිවෙච්ච දේ. ඊට පස්සේ යා දැවිලා සිතින් කයින් වචනේ නෙක්ඛම්මයම හොයනවා. එහෙම අයත් මේ ලෝකේ ඉන්නවා. එතකොට පින්වත්නි හොඳට තේරුම් ගන්නට මේ කාම ධාතුවෙන් පටන් ගත්තට පස්සේ කාමය වැඩිලා ගිහිල්ලා පව් කරගන්නෙත් වැඩපිළිවෙලක් නිසා. ඒක එකින් එකට හැදුනේ වැඩපිළිවෙලක් නිසා. ඊළඟට නෙක්ඛම්ම ධාතුවෙන් පටන් අරගෙන නෙක්ඛම්ම ධාතුවේ ඉඳන්ම බොහෝ කුසල් වඩන්නේ වැඩපිළිවෙලක් නිසා. එතකොට පින්වත්නි බොහෝ අයගේ සිත්වල කාමයක් තියෙනවා, නෙක්ඛම්මයක් තියෙනවා. ඊළඟට ව්‍යාපාදයක් තියෙනවා, තරහ යන ස්වභාවය. තරහ යන එකත් හටගන්නේ ව්‍යාපාද ධාතුව අපේ හිත තුළ තියෙනවා. ඒකෙන් වැඩපිළිවෙල පටන් ගත්තට පස්සේ ව්‍යාපාද ධාතුව නිසා ව්‍යාපාද සංඥාව ඇති වෙනවා. ව්‍යාපාද සංඥාව නිසා ව්‍යාපාද සංකල්ප, තරහ ඇවිස්සෙන සංකල්ප හිතට එනවා. ව්‍යාපාද සංකල්ප නිසා ව්‍යාපාද ඡන්දය, තරහට ආසයි. අනිත් අයට වෛර කරන්න ආසයි, ගහන්න ආසයි. ඊර්වසේ අනිත් අය ගැන තරහින් ඉන්න ආසයි. එයා ඒකෙම දැවිලා සිතින් කයින් වචනෙන් පව් කර ගන්නවා. ව්‍යාපාදයේත් එහෙමයි. ව්‍යාපාදයේ තියෙන කෙනා සිතින් කයින් වචනෙන් පව් කර ගන්නවා. එතකොට එයා ඇවිස්සෙන්න බලාගෙන ඉන්න කෙනෙක්. එයාගේ ඇවිස්සෙන්නේ නිකන් නෙමෙයි. එයාගේ හිත ඇතුලේ ව්‍යාපාද ධාතුව තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ගෙවල් දොරවල් වල ගන්නට ගෙවල් දොරවල් වල ප්‍රශ්න කීයක් ඇති වෙනවද? දරුවෝ නිසා ප්‍රශ්න ඇති වෙනවා. ඊළඟට ගහමරා ගන්නවා. ඊට පස්සේ ඥාති නිසා, දෙමව්පියෝ නිසා මේ හැම දෙයක්ම ඇවිස්සෙන්නේ බාහිර පරිසරය වුණාට තමන්ගේ සිත තුල තියෙන ව්‍යාපාද ධාතුව නිසා. ව්‍යාපාද ධාතුව නිසා තමයි මේ අර්බුද ඔක්කොම ඇති වෙන්නේ. ව්‍යාපාද ධාතුව. ඊළඟට හිංසා කරන ධාතුව. අනිත් අයට පීඩා දෙන, අනිත් අයව තලාපෙලා කතා කරන්න, අනිත් අයට දුක් දෙන්න, මේ ඔක්කොම ඇති වෙන්නේ විහිංසා ධාතුව. හිංසා කරන ධාතුව තියෙනවා. එතකොට කාම ධාතුව තියෙනවා, ව්‍යාපාද ධාතුව තියෙනවා, විහිංසා ධාතුව අපේ සිත් තුළ තියෙනවා. එතකොට මේ වගේ වැඩපිළිවෙලක්. ඒ වගේන් තමයි සිත් පිරීලා තියෙන්නේ. හැබැයි කෙනෙක්ගේ සිත තියෙනවා නම් නෙක්ඛම්ම ධාතුව, අව්‍යාපාද ධාතුව, අවිහිංසා ධාතුව. මේ විදිහට කුසල පාර්ශිකව තියෙනවා නම් එයාට හරි හිතට සැහැල්ලුයි. හැබැයි අපේ ජීවිතයේ කියන නැව පිරීලා තියෙන්නේ අකුසල විතරක වලින්. හේතුව සංසාරේ බොහෝ කාලයක් අපි වඩලා තියෙන්නේ කාම විතරක. සංසාරේ බොහෝ කාලයක් පුරුදු කරලා තියෙන්නේ ව්‍යාපාද විතරක. සංසාරේ බොහෝ කාලයක් වඩලා තියෙන්නේ විහිංසා විතරක. ඒ නිසා බොහෝ වඩලා තියෙන්නේ ඒවා නිසා සිත ඒ පැත්තටම ඇදිලා යනවා. ඒ නිසා කෙනෙක් නුවණින් කල්පනා කර මේ තමන්ගේ සිතේ තියෙන අකුසල විතරක බැහැර කරලා මේ අකුසලයෙන් පිරිච්ච නැව ඉහළ දාලා කුසලයෙන් පුරව ගන්න තියෙන්නේ. ඒ අකුසල් විතර්ක බර විතර්ක ඉහළ දැම්මට පස්සේ ඒ ජීවිතේට සැහැල්ලුව උපදිනවා. සැහැල්ලු නැවට සුවසේ ඊතරට යා ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ නිසා පින්වත්නි මේ කාරණේදී හරියට කටුගාලක් මැද්දේ යනවා වගේ යන්න තියෙන්නේ. කටුගාලක් මැද්දේ කෙනෙක් යනකොට පාදේ තියන්නේ ඊටාම පරිස්සමෙන්. අතපය හසුරුවන්නේ ඊටාම පරිස්සමෙන්. ඊළඟට උඩට එසවෙන්නේ ඊටාම පරිස්සමෙන්. ඇයි හැමතැනම කටු. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක උපද්දන්ට පරිසරයෙමුත් අනුග්‍රහය තියෙනවා, අපි තුලිමුත් අනුග්‍රහය තියෙනවා. කුසල් උපද්දන්න එහෙම අනුග්‍රහයක් නැහැ. ඉතින් මේ වගේ පරිසරයක් තුල කෙනෙක්
මේ කටු අකුලෙන් මිදෙනවා කියන එක බොහෝම පරිස්සමට කරන්න ඕන එකක්. ඒ නිසා තමන් ගැන බොහොම සැලකිල්ලෙන් තමන් ගැන අවධානයෙන් ඉන්න කෙනාට මේක කරන්න පුළුවන්. එතකොට මේ විතර්ක සියල්ල ඇති වෙන්නේ කරුණු සහිතව. මේ විතර්ක නැති වෙන්නේ කරුණු සහිතවමයි. ඒ නිසා තමන්ගේ සිත පිරිසුදු කරගන්න එකයි තමන්ටමයි. තමන්ගේ සිත කිලිටි කරගන්නවා නම් ඒකත් තමන්මයි කරගන්නේ. ඒ නිසා බාහිර කෙනෙක් කරනවා නෙවෙයි, දෙවියෙක් බඹෙක් කරනවා නෙවෙයි, තමන් කරගන්නේ. එහෙම මේ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් මෙලවට විතරක් නෙවෙයි, පරලොවත් සුවසේ වාසය කරන්නට උපකාර වෙන්නේ මේ කියපු කාරණේ. ඒ නිසා පින්වත්නි අපේ ජීවිත වෙනස් කරගන්නට මේ හොඳ අවස්ථාවක්. මේ බුද්ධ ශාසනය තමයි පින්වත්නි මේ විදියට කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියලා ටිකක් තියෙනවා. මේ වගේ අපේ සිත් කිලිටි වෙලා යනවා. මේ වගේ අපේ හිත බර වෙලා තියෙන්නේ. ඒකයි මේ යාගන්ට බැරිව අපි ඔක්කොම දඟලන්නේ. මේ කාමයන්ගෙන් බර වෙච්ච නිසා. ඒව සිඳලා දැම්මට පස්සේ නිකම් පුළුන් රොද වගේ එහාට යන්න පුළුවන්කම තියෙන්නේ. එතරට යන්න. ඒ නිසා පින්වත්නි ආන් ඒ කෙනාට සිටගෙන හිටියත් පහසුවෙන් ඉඳී. ඇවිදගෙන ගියත් පහසුවෙන් හිටී. ඒ කෙනා නිදාගෙන සිටියත් පහසුවෙන් සිටී. සිව් විරියව්වෙන්ම පහසුවෙන් ඉඳී. විතර්ක වලින් සංසිඳුන හිත. කුසල විතර්ක තියෙන සිත. ඒ නිසා මේ විතර්ක සංසිඳව ගන්න කෙනා ඇසුරු කරනවා නම් කවුරු හරි කෙනෙක්. එයාලට බොහෝ පහසුව සැලසී. ඊතන්ට පඳුරකට ගිනි ගනිද්දි ඉක්මනට ඒ ගින්න කවුරු හරි අතින් පයින් ගහලා නිවුවොත් ඒ ඇතුලේ ඉන්න සියලු දෙනාටත් පහසුව සැදෙනවා. පහසුව හැදෙනවා. ආන් ඒ පහසුව සියලු දෙනාට විඳින්න පුළුවන්. ඒ නිසා පින්වත්නි අපිට මේ ජීවිතයේ උතුම් දෙයක් ලබා ගන්නට බලාපොරොත්තු වෙන අය විදිහට හීන දෙයක් අතහරින්න වෙනවා. මේ හීන විතර්ක අතහැරියොත් උතුම් දෙයක් ලබන්න පුළුවන්. ඒ හීන දේවල් උපදින්නේම අපි තුල. බාහිර නෙවෙයි. අපි තුල උපදින මේ හීන දේ කෙනෙක් අඳුනාගත්තොත් හරියට අපිගේ ඇඟේ තියෙන පිළිකාවක් අඳුනාගත්තා වගේ. තමන්ව නසන පිළිකාව තමන්ව මුලින්ම හඳුනාගත්තොත් ඉක්මනට ඒ නසලා දාන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි අපි ගැන වගකීම අපි අරගෙන මේ විතර්ක සංසිඳුවාගෙන වාසය කළොත් ඔබට ජීවිතේ සසරින්ම වෙනස් කරගෙන අමා මහ නිවන දිශාවට එකතු කරගෙන යන්න පුළුවන්. එකම එක බණපදයයි. ඒ ගාතව තමයි අද ඔබට අහන්න ලැබුණේ. විතර්ක සංසිඳුවාගෙන නැව හිස් කරගෙන සැහැල්ලු නෞකාවෙන් එතරට යන්න පුළුවන්. අකුසල් දුරු කරපු හිතින්. ඒ නිසා ඔබට මේ සොඳුරු ලාභය ලබන්නට වාසනාව සැලසේවා. සාදු සාදු සාදු. අද දවසේදී ජීවිතේ වෙනස් කරන බණ පදයක් දහම් වැඩසටහනට සදැහැති අනුග්‍රහය දරුවේ කැලණිය පදිංචි පින්වත් ජනනන්දනී සමරසේකර මහත්මිය ඒ වගේම ප්‍රබෝධ මහතා ඇතුළු ඒ පවුලේ සියලු දෙනා මේ පින්කමට සම්බන්ධ වුණේ. ඉතින් රැස්කල සියලු පින අපි අනුමෝදන් කරමු සියලු දෙවියන්ට. සක් දෙවිඳුන් සතරවරන් දෙවියන් සෙන්පති දෙවියන් ලෝ සසුන් රකින්න දෙවිවරු පින් අනුමෝදන් වේවා. පිනෙන් සතුටු වෙන දෙවියන්ගේ දියුණු ආරක්ෂාව සදත්වා දෙවියෝ මේ සසුනේ පිහිට ලබත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අපේ ලොකු සාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. ගුරු දෙවිඳුන් නිදුක් නිරෝග දීර්ඝායුෂ ලබත්වා. ගුරු දෙවිඳුන් ඇතුළු මහා සංඝරුවන්ට අනගාരികා මෑණිවරුන්ට මේ පින් බලෙන් ගෞතම සසුනේ පිහිට ලැබේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස්කලා උදාර පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. විශේෂයෙන් මිය පරලොව ගිය ඒ.ජී. හෙන්රි පියාණන්ට සහ ජස්ටින් සමරසේකර පියාණන්ට ඇතුළු සංසාරයේ මියගිය සියලු ඥාති පින් අනුමෝදන් වේවා. ඒ අත්ංගේ පරලොව ජීවිත සැපවත් වේවා. වහ වහ සසරින් නිදහස් වෙන්න මේ පින් උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරා වූ උදාර පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. 10 වෙනි උපන්දිනයේ යෙදෙන පින්වත් සෙනුක් නිලේෂ් පුතණුවන්ට මේ පින් අනුමෝදන් වේවා. මේ පින්වත් පුතණුවන් නිදුක් නිරෝග දීර්ඝායුෂ ලබත්වා. ඒ අධ්‍යාපන කටයුතු ආදී සඵල වේවා. ඒ වගේම සෙනුරු දියණියට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝග සඵල ලැබේවා. ඒ වගේම එම් ගුණරත්න මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා.
ඒ පවුලේ සියලු දෙනාට ඒ වගේම දායකත්වයේ දරුවෝ කැලණිය පදිංචි ජනනන්දිනී සමරසේකර මහත්මිය ප්‍රබෝධ මහතා ඇතුළු පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝග වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂ ලබත්වා. බාධා කරදර දුරු වෙලා ඒකාන්තයෙන්ම සියලු යහපත සැලසේවා. මේ ගෞතම බුදුසසුනේ බාධාවක් කරදරයක් නැතුව සසුනේ පිහිට ගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ට ධර්මය ඇසු ඔබට මේ පින් අනුමෝදන් වේවා. සැමට මේ ගෞතම සසුනේ පිහිට ගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට උතුම් තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ටෙලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.